අයිබෝන් අද ඔබේ වෛද්‍යවරයා සමග අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරයේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය පිළිබඳව. සමස්තයෙන් ගත්තොත් අපේ ශරීර බරෙන් 12ක් 15ක් විතර දරා සිටින මේ විශාලතම ඉන්ද්‍රිය වන්නේ අපේ සම. අපිට හැඩය ලබා දෙන අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරන සම. මම දන්නවා ඔබේ ජීවිතයේ බොහෝම වැදගත් ඉන්ද්‍රියක් කියලා ඔබ සැලකනවා. නමුත් සම හැම වෙලාවෙදීම අපට අවශ්‍ය පරිදි හැසිරෙන්නේ නැහැ. එහෙම නොවන අවස්ථාවන් වලදී අනිවාර්යෙන්ම ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවන්නට යනවා කියලාත් අපි දන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එසේ වෛද්‍යවරුන් වෙත පැමිණ ඔබ වඩාම මැසිවිලි නගන තත්ත්වයන් කිහිපයක් පිළිබඳව. අපි පොදුවේ කිව්වොත් චර්මෙහි නැත්නම් සමෙහි ඇතිවන ප්‍රදාහ තත්ත්වයන්හි වඩාම අවධානයට ලක් විය යුතු කාරණා කිහිපයක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මැසිවිලි අසා හොඳින් හුරු පුරුදු එයට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයද හොඳින් දන්වා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඔබට හුරු පුරුදු විශේෂඥ වෛද්‍ය ජනුක ගලහිටියා මහත්මිය තමයි අද අපේ විශේෂ වෛද්‍ය ආරාධිතයා බවට පත්වන්නේ. ආයුබෝවන් කියලා ඔබතුමිය. ආයුබෝවන්. පිළිගන්න අතරේ අපි අර ටිකක් විද්‍යාත්මක වචනයකින් පටන් ගත්තේ චර්ම ප්‍රදාහ තත්වයන් කියලා. ඉතින් අපේ ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු වෙයි ඕන් දන්නා භාෂාවෙන් මේක පැහැදිලි කළොත්. චර්ම ප්‍රදාහයක් කියන්නේ ඇත්තටම චර්මයේ ඇතිවන හෝ චර්මයේ උපාංගවල ඇතිවන ඉදිමීමක් වගේ. ඒ කියන්නේ ඇත්තටම සෛලයේ ඇතුළ වන ක්‍රියාකාරීත්වයක් නිසා තමයි මේ ප්‍රදාහ තත්ත්වය ඇති වෙන්නේ. අපි චර්මය හා ඊට ආශ්‍රිත උපාංගවල ප්‍රදාහ තත්ත්වයන් ගැන කතා කරනකොට අපිට කියන්න ඕන චර්ම කියන්නේ කුරුලෑ එක ප්‍රදාහ තත්ත්වයක්. ඒක ඇත්තටම තෙල් ග්‍රන්ථි ආශ්‍රිතව ඇති වෙන ප්‍රදාහ තත්ත්වයක්. ඒත් එක්කම සොරයිසිස් පුතු කබර ඒ කියන්නේ චර්ම ප්‍රදාහ තත්ත්වයක්. රක්තයා ඒ වගේ අපි අපේ සායනයක වැඩිපුර ප්‍රතිශතයක් රෝගීන් අපි දකින්නේ මේ වගේ චර්ම ප්‍රදාහ තත්ත්වයන් තියෙන රෝගීන්. ඉතින් අපි ඉස්සෙල්ලම අපි කතා කරොත් චර්ම ප්‍රදාහයන්ගෙන් ගොඩක් දෙනෙක්ට බොහෝ දෙනෙක්ට ජීවිතේ කවදා හෝ දවසක අත්විඳින මේ කුරුලෑ තත්ත්වය. එක ප්‍රශ්නයක් ඔබතුමියගෙන් අහන්න ඇත්තටම මේක රෝගයක්ද? ඇත්තට මේක රෝගී තත්ත්වයක් කියන්නත් බැරි තරමට ඒ කියන්නේ අපි හැමෝටම කවදා හෝ දවසක ඇතිවන තත්ත්වයක්. මේක ඇත්තටම සාමාන්‍ය තුරුණුවියට එළඹෙන දරුවන්ගේ ඇතිවන හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක ඇතිවන තත්ත්වයක්. හැබැයි මේක වැඩිපුර ඇතිවීම හෝ ඒ නිසා ඇතිවන සංකූලතා ඇතිවීම හෝ ඒ තත්ත්වයක් ඉතින් අපිට රෝගී තත්ත්වයක් කියලා අපිට ඇත්තටම ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ. මොකද සංකූලතාව වළක්වා ගන්න. මොකද කුරුලෑ නම් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් ඒ තුරුණුවියට එළඹෙන අවධිය පහු වෙනකොට නැති වෙලා යනවා. හැබැයි කුරුලෑ නිසා ඇතිවන සංකූලතා ජීවිතයේ පවතින තුරාම තියෙන්න පුළුවන් සමහර වෙලාවල් වලට. දැන් නම් ටිකක් විශේෂිත ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ නැතත් දැන් ප්‍රතිකාර ක්‍රම ඇත්තටම කුරුලෑ වලට ප්‍රතිකාර කරනවට වඩා ගොඩක් කරදර වෙන්න වෙනවා අපිට කුරුලෑ නිසා ඇතිවන සංකූලතාවලට ප්‍රතිකාර කරන්න. ඉතින් කුරුලෑ ගැන කතා කරනකොට ඇත්තටම කුරුලාවක් ඇතිවෙන හැටි ගැන කතා කරොත් සාමාන්‍ය තෙල් ග්‍රන්ථිය ගිලිබඳ රූප සටහනක් තමයි මේ අපේ පළවෙනි රූප සටහනේ තියෙන්නේ. හරි. ඒ දකින්නට කලින් ඔබතුමියගේ නවසරය ඉල්ලනවා එක විරාමයක් ලබා ගන්න. අද අපේ මාතෘකාව ඔබේ සම. ඒ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කරා සම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක වන ජනුකා ගලහිටියා මහත්මිය. එතුමිය මේ ප්‍රදාහ තත්ත්වයන් පිළිබඳව විස්තර කරගෙන යද්දී වැඩිපුරම එතුමිය ළඟට පැමිණෙන මැසිවිල්ල හෙවත් කුරුලෑ ගැන තමයි කතා කරේ. රූප සටහනක් මාර්ගයෙන් පෙන්වන්නට එතුමිය උත්සාහ කළා කොහොමද මේක ඇති වෙන්නේ කියලා. කුරුලෑව අපේ මේ රූපයේ පෙන්වන පරිදි සාමාන්‍ය සමෙහි පැතිකඩක් තමයි අර පළවෙනි කොටුවේ දක්නට ලැබෙන්නේ. මේ කෙස් ගහත් එක්ක තියෙන තෙල් ශ්‍රාවී ග්‍රන්ථිය තියෙනවා. ඒ තෙල් ශ්‍රාවී ග්‍රන්ථිය ආශ්‍රිතව ප්‍රදාහ තත්ත්වයක් තමයි මේ අනික් රූප සටහනේ මේ ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රදාහ තත්ත්වය ඇතිවන ආකාරය තමයි ඇතිවන බෙන්නුම් කරන්නේ. මේ ඇතිවීමට ඇත්තටම හෝමෝන ක්‍රියාකාරීත්වය බලපානවා. ඒත් එක්කම අපේ සමේ සාමාන්‍යයෙන් තියෙන බැක්ටීරියා වර්ගයක් වෙන ප්‍රොපයිනොබැක්ටීරියම් ඇක්නි කියන ඒ බැක්ටීරියාවේ වර්ධනයක් බලපානවා. ඒත් එක්කම වැඩිපුර ශෛල විභාජනයක් සිදු වෙලා මේ තෙල් ග්‍රන්ථියේ විවරය අවහිර කරලා ඇතුලේ ඇතිවන මේ ප්‍රදාහ තත්ත්වයත් එක්ක කුරුලෑවක් ඇති වෙනවා. ඉතින්
මේ ඊළඟ රූපසටහනේ දැක්කනේ ඇත්තටම ඒකේ තියෙන කුඩාම අවධිය. ඒ කියන්නේ මයිල්ඩස්ට්ම ෆෝම් එක ඇක්නි කියන එකේ. ඒකේ වයිට් හෙඩ්ස් වගේ තියෙන්නේ. කියන්නේ කොමිඩෝන්ස් කියන එක. මේක ඇත්තටම සමේ බිබිලි වගේ කීපයක් වගේ තියෙනවා නම් මේකට ඇත්තටම ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කාලයකදී නැති වෙලා යනවා. හැබැයි වැඩිපුර කොමිඩෝන්ස් ඇතිවීමත් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. ඒත් එක්කම මේ ඊළඟ රූපසටහනේ තියෙනවා වගේ වැඩිපුර ඒ කියන්නේ ප්‍රදාහ තත්ත්වය වැඩි වෙලා බිබිලි ආකාරයෙන් ඒත් එක්කම සැරව පිරුණු ගැටිති ආකාරයෙන් ඒ වගේ වැඩි වෙන ආකාරයට තියෙනකොට ඇත්තටම අපි ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. මේක මූණේ පමණක් නෙවෙයි බෙල්ල ආශ්‍රිතව ඔලු හිසෙහි සමහර වෙලාවට පපු ප්‍රදේශයේ පිටෙහි ඒ වගේ පැතිරුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා. මේ වගේ අවස්ථාවලදී නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. එහෙම නැත්නම් විශේෂිත ඒ කියන්නේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. සංකූලතා ගත්තොතින් අපි වැඩිපුරම කතා කරන්නේ දැන් ඇත්තටම හැමෙහි ඇතිවන කැලලි ගැන. කැලලි වර්ග දෙකක් තියෙනවා. එකක් මේ වල ආකාරයෙන් මේ රූපසටහනේ දක්නට ලැබෙන පරිදි වලවල් ආකාරයෙන් ඇතිවන කැලලි වෙන්න පුළුවන්. ගැටිති ආකාරයෙන් ඇතිවන කීලොයිඩ් ආකාරයේ කැලලි වෙන්න පුළුවන්. මේ කැලලි දෙවර්ගයටම ඒ කියන්නේ හිම කැලලි ඇති නොවෙන්න අපි කලින් ප්‍රතිකාර ගන්න ඕන. විශේෂයෙන්ම පවුලේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට වැඩිපුර කුරුලෑ ඇති වෙනවා නම් එහෙම නැත්නම් කුරුලෑ ටිකක් මේ පුද්ගලයාට වැඩිපුර ඇති වෙනවා නම් ඒ වගේ අයට කුරුලෑ නිසා ඇති වෙලා තියෙන කැලලි තියෙනවා නම් පවුලේ අනිත් සමාජිකයන්ට එයාලා ඇත්තටම මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු වීම තුලින් මේ වගේ ඇති වෙන සංකූලතා වළක්වා ගන්න පුළුවන්. අනිත් සංකූලතාවය තමයි ඇත්තටම මේ ඊළඟ රූපසටහනේ දක්නට ලැබෙන පරිදි හැමෙහි ඇතිවන අව පැහැගැන්වීම. ඇත්තටම විශේෂයෙන් අපේ ලංකාවේ අපේ ආසියාතික හැම අපේ දුඹුරු හැමක් තියෙන්නේ අපිට. ඉතින් දුඹුරු හැමෙහි මේ වගේ අව පැහැගැන්වීම ඇත්තටම වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කුරුලෑ නිසා නෙමෙයි ගොඩක් දෙනෙක් අපේ සඳහා අපේ කරා බෙහෙත් ගන්න යොමු වෙන්නේ මේ වගේ සංකූලතා ඇතිවීම නිසා. ඉතින් මේ දුඹුරු පහළ ඇති වුණාම තුරුණු වියට එළඹෙන දරුවන් සහ තරුණ වියේ ගැහැණු පිරිමි ભેදයක් නොමැතිව ඇත්තටම බොහෝ ලෙස මානසික පීඩනයකට ලක් වෙනවා. ඇත්තට මේගොල්ලෝ සමාජයට මුහුණ දෙන්නේ නැති අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ අවස්ථාවන් වළක්වා ගැනීමට අපි මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබතුමිය අහගෙන කියාගෙන කී කාරණාවලදී මට අතුරු ප්‍රශ්න දෙකක් මතුවෙන හැබැයි ඔබතුමිය මේට පිළිතුරු දුන්නා. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන විදිහට ගැහණු දරුවෝ පිරිමි දරුවෝ කියලා වෙනසක් නැහැ. දෙකොල්ලන්ටම වගේ කුරුලා ඇති වෙනවා. හැබැයි ගැහණු දරුවන්ට වැඩි කියලා මතයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවද? ඔව් ඇත්තටම ගැහණු දරුවන්ට වැඩි කියන්නේ ඇත්තටම හෝමෝන වෙනස් වීම නිසා ඇතිවන කුරුලෑකට මේ පිරිමි හෝමෝන වල ක්‍රියාකාරීත්වය වැඩි වීමකින් තමයි ඇත්තටම වැඩිපුර කුරුලෑ ඇති වෙන්නේ. ඒත් එක්කම වැඩිපුර කුරුලෑ ඇතිවීමට තව හේතුන් කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම හෝමෝන ආශ්‍රිත ප්‍රශ්න තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පොලිසිස්ටික් ඔවේරියන් ඩිසීස් කියන්නේ ඩිම්බ කෝෂ ආශ්‍රිත බිබිලි ඇතිවීම. මේ ඇත්තටම අධික කුරුලෑ සහ ආත්ව චක්‍රයේ වෙනස් වීම ඒත් එක්කම මේ ඉදිරිපස කෙස් අඩුවීම අර පිරිමි අයගේ තට්ටේ එනවා වගේ ගැහණු අයගේ ඉදිරිපස කෙස් අඩුවීම ඒත් එක්කම රැවුල ආශ්‍රිත ප්‍රදේශයේ කෙස් වර්ධනය වීම මේ වගේ ඒවත් එක එන කුරුලෑ තත්ත්වයක් එන්න පුළුවන් ගැහණු දරුවන්ට. මේ වගේ අවස්ථාවලදී අනිවාර්යෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. ඒ අවස්ථාව අදාළ හෝමෝන ටෙස්ටිං සමහර වෙලාවට කරන්න වෙනවා. ස්කෑන් පරීක්ෂණ කරන්න වෙනවා. ඊට අදාළ ප්‍රතිකාර ලබා ගන්න වෙනවා. ඒත් එක්කම ආතව චක්‍රයේ වෙන හෝමෝන වෙනස් වීමත් සමගත් කුරුලෑවල වැඩිවීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඒකත් ගැහණු දරුවන්ගේ ඇතිවන විශේෂයෙන් ඇතිවන ඇක්නි අවස්ථාවක්. අනිත් එක තමයි විවිධ ආලේප කිරීම තුලින්. ඒ තමයි අනිත් අහන්න ගිය කාරණා. ඒක ඇත්තටම අපේ සංවේදී සමක් තියෙන කුරුලෑ ඇතිවෙන්න සුළු තෙල් සහිත හමක් තියෙන ජාන වලින් කුරුලෑ ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙන අය
වැඩිපුර ආලේපන විශේෂයෙන්ම මේ තෙල් සහිත ඔයිලි මේ මේකප් රූපලාවන්‍ය ආලේපන වර්ග භාවිතා කිරීම තුලින් මේ කුරුලෑ වැඩිවීමක් ඇති කරගන්න ඇති වෙන්න පුළුවන්. ඇත්තටම සමහර වෙලාවට කුරුලෑ ඇති වුණාමත් එකක් දෙකක් ඇති වුණාම විවිධ ආකාරයේ ආලේපන කිරීම තුලින් කුරුලෑ වැඩිවීම සහ කුරුලෑ නිසා ඇතිවන සංකූලතා වැඩිවීම අපි බහුලවම දක්නට ලැබෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වන්නට යන්නට පෙර ඔවුන් අත් බෙහෙත් අත්දා බලනවා. මිත්‍රයින්ගෙන් අහනවා. නැත්තම් පවුලේ අයගෙන් අහනවා. ඊට පස්සේ මෙන්න මේවා හොඳයි කියලා කිව්වා. මේවා අත්දා බලලා ඊට පස්සේ බැරිම දැන තමයි සමහරවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහන්. උන් මුලින්ම හිතන්නේ නැහැ ඇත්තටම මේක වෛද්‍යවරයෙකු ළඟට යන්නට තරම් අවස්ථාවක් කියලා. ඔබතුමීගේ නිර්දේශය නොවේ. ඇත්තටම මද වශයෙන් තියෙනවා නම් මෘදු සබන් වර්ගයක් හෝ මෘදු සෝදන දියර වර්ගයකින් දවසට 2-3 වතාවක් මුහුණ සෝදලා වැඩිපුර ඔය රූපලාවන්‍ය ආලේප වගේ ඒවා පාවිච්චි නොකර ඒ කියන්නේ අවශ්‍යම වේලාවවලදී සමහර වෙලාවට සමහර වෘත්තීය අවස්ථාවල් වලදී අපිට රූපලාවන්‍ය පාවිච්චි කරන්න වෙනවනේ ආලේපන. ඒ වගේ ආලේප කිරීම තුළදී පුළුවන් තරම් අඩු කාල සීමාවක් ඒ ආලේප කර තබා ගැනීමත් ඒත් එක්කම ඔයිලි ඒව නැතුව වෝටර් බේස් වතුරෙන් දිය කරන ඒ වගේ ආලේප භාවිතා කිරීම තුලිනුත් මේක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ කඩන්න, හිල් කරන්න, අත ගන්න ඒ වගේ දේවල් වලින් වැළකෙන්න ඕනේ. ඇත්තටම ඒව නිසා අර පසුව ඇතිවන පෝස්ට් ඉන්ෆ්ලමේටරි හයිපර්පිග්මන්ටේෂන් කියන අර දුඹුරු ලප ඇතිවීම ගොඩාක්ම වැඩි කරනවා. ඉතින් මේ වගේ මුල් අවස්ථාවේදී ඒ වගේ ප්‍රතිකාර නැතුව ඇත්තටම අපිට ගෙදරදී ඒ වගේ පරිස්සම් වෙන්න පුළුවන්. හැබැයි වැඩිපුර තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. ඒකෙත් අපි ආලේපන ප්‍රතිකාර තියෙනවා මද වශයෙන් තියෙන කුරුලෑවලට. ඊට පස්සේ ටිකක් වැඩි වශයෙන් තියෙනවා නම් අපි ශරීරගත කරන ඖෂධ වර්ග භාවිතා කරනවා. ඒත් එක්කම කුරුලෑවලට අපි දැන් විශේෂිත ප්‍රතිකාර භාවිතා කරනවා. විශේෂයෙන්ම කුරුලෑ වලටත් කුරුලෑ නිසා ඇතිවන සංකූලතාවලට ප්‍රතිකාර වශයෙන්ොත් අපි විශේෂිත ප්‍රතිකාර භාවිතා කරනවා. ඒ අතරින් ඇත්තටම ප්‍රධානම තැනක් ගන්නවා කෙමිකල් පීලිං කියන එක. අපි මේ රූපසටහනේ දක්නට ලැබෙන පරිදි ඒ කියන්නේ ඒක ඇත්තටම අපි මුහුණ පුරාම ෆේෂල් එකක් වගේ කරන ආලේප වර්ගයක් ආලේප කරලා ඒක තුලින් සමෙහි ඇති වෙලා තියෙන පැල්ලන් සහ කුරුලෑ ඉවත් කරගන්නා ක්‍රම තමයි කෙමිකල් පීලිං කියලා කියන්නේ. ඒක ඇත්තටම අපිට පේන හැට පේන හැම ගැලවෙන දෙයක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. හැබැයි අපි ඒ කුරුලෑවලටද ප්‍රතිකාර කරන්නේ කුරුලෑවල කැලලි වලටද කුරුලෑ නිසා ඇති වෙලා තියෙන දුඹුරු ලපවලටද කියන එක මත අපි ඒ භාවිතා කරන රසායනික ඒ කෙමිකල් එක සහ ඒ කෙමිකල් එකේ සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඉතින් මේ අතර මේ විදිහට ප්‍රතිකාර කරාම අධික ලෙස කුරුලෑ තියන අයගේ මේ කුරුලෑ අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම පැල්ලම් අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම කැලලිත් අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අර මද වශයෙන් තියෙන කැලලි වලට ඉතාමත් හොඳ ප්‍රතිකාර ක්‍රමයක් මේක. ඒත් එක්කම අපි කැලලි වලට කරන තවත් විශේෂිත ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ටිකක් වැඩිපුර කැලලි ඇති වෙලා තියෙන අවස්ථාවල් වලදී මේ කෙමිකල් පීලිං වගේ දෙයකින් අපිට ඒක අඩු කරගන්න බෑ. නිකන් වල ආකාරයෙන් තියෙනවා නම් ඒකට අපි සබ්සිෂන් කියලා මේ අර කට්ටක් ආධාරයෙන් කියන්නේ නීඩල් එක එන්නත් කට්ටක් ආධාරයෙන් ඒක කරන්නේ. ඒක ඇත්තටම ඒක කරන්න ඕනේ පළපුරුද්ද තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක් ලවාම ඒක කරගන්න ඕනේ. ඒකෙන් අර ඊටා ගැඹුරු කැලලි වල යටට සවි වෙලා තියෙන ඒ බන්ධන කැඩීම තුලින් අපිට ක්‍රමක්‍රමයෙන් ඒ කැලලි වල ගැඹුර අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ කැලලි අඩු කරගන්න තවත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේ මයික්‍රෝ නීඩ්ලින් ප්‍රතිකාර ක්‍රමය කියන එක. ඒක දෙආකාරයකින් තියෙනවා. ඩර්ම රෝල කියන එක ප්‍රතිකාරය ලබා ගන්නත් පුළුවන් මේ රූපසටහනේ මේ දැක්වෙන පරිදි ඩර්ම රෝල එක. එහෙම නැත්නම් ඩර්ම පෙන් කියලා මේ පොඩි උපකරණයක් තියෙනවා. ඒකේ මේ සමට සවි වෙන කෑල්ල පුද්ගලයාගෙන් පුද්ගලයාට අපි ඒ කෑල්ල වෙනස් කරනවා. ඒක පුද්ගලයෙකුට පාවිච්චි කරන එක ආයි තවත් පුද්ගලයෙකුට පාවිච්චි කරන්න බෑ. ඩර්ම රෝල එකත් එහෙම තමයි. අර ඒකේ නීඩල් එකේ සයිස් එක එක කැලලි වල සයිස් එකට සහ මුහුණේ ස්ථානයට අනුව අපි ඇඩ්ජස්ට් කරගන්නවා. ඒක ඇත්තටම නීඩල් ඩර්ම පෙන් එකේ නම් ඒක අපිට ඒකෙම හරි ගස්ස ගන්න පුළුවන් මේ කරකවල ආධාරයෙන්.
ඩර්ම රෝල් එකේ නම් විවිධ සයිසස් වලින් එන ඩර්ම රෝලර්ස් තියෙනවා. ඉතින් මේකෙන් ඇත්තටම කරන්නේ මුහුණ පුරා මේ කැලලි වල නිකන් තුවාල කිරීමක් ඒ ඉදිකටු මාර්ගයෙන් තුවාල කිරීමක් සිදු කරලා එහි අර ටිෂු රීජෙනරේටිං ෆැක්ටර්ස් ටිෂු කියන්නේ අපේ පටක අලුත් වැඩියා කරන එක එක සංඝටක නිපදවනවා ඒ රිලීස් කරනවා. ඒවා සමට ඇති රිලීස් කිරීම තුලින් නව පටක වර්ධනයක් ඇති වෙලා අර කුඩා කැලලි ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඇත්තටම මේක අපි වෙනත් ක්‍රමවලට වෙන දේවල් වලටත් මේ ප්‍රතිකාරය ලබා ගන්නවා. වෙන ආකාරයේ කැලලි කුරුලෑම වෙන්න ඕනේ නැහැ. වෙන ආකාරයේ කැලලි වලටත් ඒත් එක්කම සම වයසට ගිහිපු අයගේ රියුජනේට් කරගන්න, ඒ කියන්නේ තරුණ පෙනුමක් ලබා ගැනීමට සහ සම වයසට යන්නේ නැති වෙන්න රැක ගැනීමටත් අපිට මේක උපකාරී කරගන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රමය. ඒත් එක්කම තවත් අපි මේ වගේම විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් මේ කුරුලෑ සඳහා භාවිතා කරනවා. කුරුලෑවල කැලලි වලට ඒත් විශේෂයෙන්ම PRP ප්‍රතිකාරය. PRP ප්‍රතිකාරය කියන්නේ එම පුද්ගලයාගේම ඒ රෝගියාගේම රුධිර සාම්පලයක් අරගෙන PRP කියන්නේ platelet rich plasma කියන්නේ රුධිර පට්ටිකා සාන්ද්‍රණය. ඒ රුධිර පට්ටිකා වල ඒ තියෙන ඒකෙන් සාන්ද්‍රණය කරලා විශේෂිත මේ උපකරණයෙන් ඒකේ සාන්ද්‍රණය ලබාගෙන ඒක ඒ කැලලි තියෙන ස්ථානවලට එන්නත් කරනවා. ඉතින් ඒ එන්නත් කිරීම තුලිනුත් අර වැඩිපුර පටක අලුත් වැඩියා කරන ඒ සංඝටක වැඩිපුර ඩෝස් එකකින් ඇත්තට මේ එතනට ලබා දෙනවා. ඒ තුලින් අර කැලලි අඩු කර ගැනීමට ගොඩාක්ම උපකාරී වෙනවා. මේ PRP ප්‍රතිකාර ක්‍රමයක් ඇත්තටම අපි වෙනත් සත්‍යයන් ගොඩාක් සඳහා භාවිතා කරන, විශේෂයෙන් කෙස් අඩුවීම, පිරිමි අයගේ තට්ටය පෑදීම, පිරිමි අයගේ වගේ කෙස් ගැහැණු අයගේ අඩුවීම, ඒ වගේ අවස්ථාවලදීත් අපි මේ PRP ප්‍රතිකාරය නැවත කෙස් වර්ධනය කර ගැනීමටත් කෙස් අඩුවීම අඩු කර ගැනීමටත් භාවිතා කරනවා. ඒත් එක්කම වෙනත් ආකාරයේ කැලලි, තුවාල කැලලි වලට, ඒත් එක්කම තුවාල හොඳ වෙන්නේ නැති තුවාල වලට, ඒවටත් අපි මේ PRP ප්‍රතිකාරය බහුලව භාවිතා කරනවා. බුදු මේකේ පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි. මා හිතන්නේ අපි දිහා බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට මේ ප්‍රශ්නේ තිබුණත් නොතිබුණත් දැනුවත් වීම වැදගත්. අපි ඔබේ වෛද්‍යවරයා හමුවන්න මේ හමුව තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිකාර කරන්න මෙන්න මෙහෙමයි කියලා දෙනවට වැඩිය ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ඇතුලේ තියෙන තාක්ෂණයක් කියා දීම. මේ විරාමය අපි ලබා ගන්නේ බොහොම කෙටි විරාමයක් හැටියට. ඊට පස්සේ ඊටම ඉක්මනින් යාළි ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා. ඔබේ ශරීරයේ ආරක්ෂකයා හෙවත් විශාලතම ඉන්ද්‍රිය ගැන අපි අද කතා කරන්නේ සම. ඔබේ සම ඔබට ප්‍රශ්න නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම සහ එහෙම වුණොත් වෛද්‍යවරුන්ගේ පැත්තෙන් කරන්නට පුළුවන් දේවල් පිළිබඳ තාක්ෂණික කාරණාත් පැහැදිලි කරන්නේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනුක ගලහිටියව මහත්මිතාම විශිෂ්ට පැහැදිලි කිරීමක්. බුදු මේ පැහැදිලි කරමින් හිටියේ මේ කුරුලෑ තත්ත්වය ගැන. ඉතින් බොහෝ දෙනෙකුට කුරුලෑවට වැඩිය රිදෙන්නේ මූණ දිහා බැලුවම තමයි. අර හඳ වගේ මූණ කිව්වට හඳ යාවට තියෙනවා කියලා සමහරු කියනවනේ. දැන් ඒ යාවට වහන්න පුළුවන්. මේ ප්‍රතිකාර ක්‍රම ගැන පැහැදිලි කරගෙන යද්දී මම හිතන්නේ නවීනතම ක්‍රමවේදයන් පිළිබඳවත් බුදුන්ට පැහැදිලි කරගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් අපි පැහැදිලි කරා වගේ ඒ විවිධාකාරයේ කැලලි සහ පැල්ලම් නැති කරගන්න ආකාරයන් විශේෂිත ප්‍රතිකාර ක්‍රම. ඊළඟට අපි කියන්න ඕනේ විශේෂයෙන්ම මේ කුරුලෑ සහ කුරුලෑවල තියෙන සංකූලතා වළක්වා ගැනීම සඳහා අපි භාවිතා කරනවා ලේස ප්‍රතිකාරය. ලේස කිව්වම ඇත්තටම ඒක ලේස වර්ග බොහෝමයක් තියෙනවා. විවිධ සමේ සහ වෙනත් රෝගී තත්ත්වයන් රැසකට ප්‍රතිකාර ලෙස භාවිතා කරන විවිධ ලේස වර්ග තියෙනවා. ඇත්තටම ඔය වැඩිපුර කෙස් වර්ධනය වුණාම hair removal ලේස, එක එක පැල්ලම් ඇති වෙච්ච ඒ වගේ පැල්ලම් අයින් කරන ලේස වර්ග, ඒත් එක්කම හැමෙහි කැලලි ඇති වුණාම ඒ කැලලි අයින් කරගන්න ලේස වර්ගය තමයි ගොඩක් වෙලාවට අපි මේ කුරුලෑ වලට භාවිතා කරන්නේ. මොකද කුරුලෑ නිසා ඇතිවන කැලලි සමහර අයගේ මුහුණේ ඉතාමත් විහිදිලා වගේ මූණම
අවලස්සන කරගෙන සමහර වෙලාවල් වලට තියෙනවා. ඉතින් ඒක ගොඩාක් ලොකු ප්‍රශ්නයක්. මොකද ගොඩක් දෙනෙක්ට ඒ වගේ තත්යකදී ආලේප ප්‍රතිකාර ක්‍රම වලින් විශේෂයෙන් ඔය රූපසටහනේ තියෙනවා වගේ අඩු කරගන්න බෑ ඇත්තට මේ වගේ. දැන් විවිධ අර ගැඹුර වැඩි කැලලි වලට අපි අර කලින් කිව්වා වගේ අර නීඩල් එකක් ආශ්‍රිතව අර සබ්සිෂන් කියන ආකාරයෙන් කරාට මේ වගේ විහිදිලා තියෙන වෙලාවල වලට සාමාන්‍යයෙන් අපි ලේස වගේ ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න වෙනවා. ඉතින් මේක ඇත්තටම හිරිවැටෙන ක්‍රීම් වර්ගයක් ආලේප කරලා තමයි කරන්නේ. මේක කරාම ඒක එක සැරයක් කරාම ඒ කියන්නේ ලොකු දැන් අනිත් ට්‍රීට්මන්ට් වලින් වැඩිය එක සැරයක් කරාම ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම ආයෙත් ඉතින් නැවත නැවත කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. මොකද මේ වැඩිපුර කැලලි තියන අයට වැඩිපුර කැලලි තියෙන ස්ථාන වලට ටිකක් වැඩිපුර කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ කරලා මේ කැලලි තත්ත්වය අඩු කරගන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඉතින් මේක ටිකක් මිල අධික ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් ඒ ප්‍රශ්නය ඒ ගැටලුව තියෙනවා. ඒත් එක්කම ඇත්තටම මේ ලේස ප්‍රතිකාර ක්‍රමය දැන් අනිකුත් ප්‍රතිකාර ක්‍රම කරායින් පස්සේ මුහුණේ ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ විශේෂිත අපි ඒක අහිරු එළියෙන් වැළකෙන්න ඕන, හිරු එළියෙන් නිරාවරණය වීමෙන් වැළකෙන්න ඕන. ඒ වගේ දේවල් ටිකක් අපිට කරන්න තියෙනවා. මේ ලේස එක කරායින් පස්සේ ඇත්තටම මුහුණේ ටිකක් වැඩිපුර පරිස්සමක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මේ ප්‍රතිකාරය කරපු බවට ලකුණු දවස් කීපයක් යනකම් තියෙනවා. ඒකෝට ඉතින් අර රැකියාවලට යොමු වෙන අයට අපිට ඒ අවස්ථාවෙන් පොඩ්ඩක් නිවාඩුවක් එහෙම අරගෙන තමයි අපි මේ වගේ ප්‍රතිකාර ක්‍රමයක් කරන්නේ. දැන් නම් ඉතින් මාස්ක් එකෙන් වැහිලා තියෙන නිසා ටිකක් ඒ වගේ ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන් මේ කාලෙදී. මේක කරා කියලා වැඩිපුර පේන්නේ නැති නිසා. ඉතින් හිරුවෙලියෙන් ලේසර් එක කරන්න කලිනුත් අපි හිරුවෙලියෙන් ආරක්ෂා වෙන ක්‍රීම් වර්ග පාවිච්චි කරලා එහෙම ඒකට ලැහැස්ති කරලා තමයි මේ වගේ ප්‍රතිකාරයකට යොමු වෙන්නේ. ඒත් එක්කම කරාට පස්සෙත් ඒ ආකාරයේදී ඒ ආකාරයට නිසි පියවර ආලේපන වර්ග ඒ විදිහට පාවිච්චි කිරීම තුලින් සංකූලතා නැතිව අපිට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ ප්‍රතිකාරය සඳහා රෝහල් ගතවීම අත්‍යවශ්‍යද? එහෙම නැත්නම් නැහැ. ඇත්තටම රෝහල් ගතවීමක් අවශ්‍ය වෙන්නෙම නැහැ. මෙය සාමාන්‍යයෙන් අර හිරිවැටෙන ක්‍රීම් එක ගාලා ටිකක් වෙලා ඉඳලා හිරිවැටුණායින් පස්සේ කරලා ඉවර වෙලා ටික වෙලාවකින් ගෙදර යන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙදර යන්න පුළුවන්. හැබැයි හිරුවෙලියෙන් ආරක්ෂා වෙන්න ඕන. විවිධ ආලේප වර්ග ආලේප කරන්න බෑ. ඒ විශේෂඥ වෛද්‍යවරයා කියන ආකාරයටම ඒ පරිස්සම් වීම අත්‍යවශ්‍යයි. එතකොට කිසිම සංකූලතාවයක් නැතුව අපිට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කුරුලෑව. ඉතින් මේ කුරුලෑවල ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ ගොඩක් අයගේ කුරුලෑවලට ට්‍රීට්මන්ට් ගත්තම දැන් ආලේපන ප්‍රතිකාර වුණත් ගොඩක් දෙනෙක් ඒක අර නියමිත ආකාරයෙන් ප්‍රතිකාරය ලබා ගන්න. ඒ කියන්නේ නියමිත කාල සීමාව දැන් මුල් අවස්ථාවේදී ගොඩාක් වැඩි වෙලා තියෙනකොට අපිට ප්‍රතිකාරය ඒ කියපු විදියටම කරනවා. අඩු වුණායින් පස්සේ ඇත්තටම අර මේන්ටේනන්ස් තෙරපි එක ඒ කියන්නේ ඒක පවත්වා ගන්න අපි දෙන ආලේපන වර්ග හිම පාවිච්චියෙන් අයින් වෙනවා. එතකොට තමයි ආයෙත් නැවත කුරුලෑ යනවා. ඉතින් ආයෙත් වැඩි වුණාම තමයි සාමාන්‍යයෙන් ආයෙත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ. ඉතින් ඒක නිසාමත් සමහර වෙලාවට මේ කුරුලෑ සඳහා ප්‍රතිකාර කරන්න වෙන වාර ගාන වැඩි වෙනවා. ඉතින් අපිට අර වැඩිපුර මේ පවර්ෆුල් බෙහෙත් ಜಾති නිතර දෙන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් අර ඒ වගේ අර මේක කාල සීමාවක් තුළ ඒ පරිස්සම් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන් ගැහැණු දරුවෝ දැන් ටිකක් අඩු වුණායින් පස්සේ වෙන ආලේප වර්ග ආලේප කරනවා. ඒ වගේ දේවල් ටිකක් සමහර අයට ටිකක් අර හදිසියෙන් මේක හොඳ කරගන්න සහ පැල්ලම් ටික නැති කරගන්න කියලා එක වෙළඳ පොලේ තියෙන විවිධ ආකාරයේ ආලේප ක්‍රම භාවිතා කරනවා. ඒ වගේ දේවල් වලින් වැළකීලා අර කුරුලෑ වලටම තියෙන ප්‍රතිකාර ටික නියමිත ආකාරයෙන් ලබා ගැනීමෙන් අපිට ඇත්තටම ඉක්මනින් මේකට සුවයක් සහ ඉක්මනින් අර නැති වෙච්ච මේ රූපය ඒ පැල්ලම් ටික නැති කරගෙන ආයි නැවත ඒ මුහුණ ලස්සන කරගන්න පුළුවන් ඇත්තටම. දැන් මේ කුරුලා නිසා ඇතිවන තුවාල වගේ තත්ත්වයන් තියෙනවානේ මම හිතන්නේ ඒක විශේෂිත තත්ත්වයක්.
ඒ තත්ත්වයන් වලට සාමාන්‍ය අපි තුවාල වලට කරන ප්‍රතිකාර ක්‍රම සමහර අය අනුගමනය කරනවා. ඔව් ඒක හරියන්නේ නැහැ ඇත්තටම. තුවාල ඒ කියන්නේ ගොඩක් වෙලාවට සමහරව කඩලා සමහර වෙලාවට ඒක මානසික ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ සමහර අය දැන් මේක ගැන ගොඩාක් වරි වෙන අය වැඩිපුරම හිතනකොට. ඔව් වැඩිපුර ගොඩක් හිතමින් ඒක දන්නේම නැතුව කඩනවා. එතකොට මුහුණ ඇත්තටම කුරුලෑවට වැඩිය අර කඩන ලද මාක් එක තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවල් වලදී ඒවට සමහර වෙලාවට අපිට මේ මානසික ගැටලුවටත් ප්‍රතිකාර ලබා දෙන්න වෙන අවස්ථා තියෙනවා ඇත්තටම. සමහර අය තියනවටත් වැඩිය දැන් එක කුරුලෑවක් තිබුණත් සමහර අය හිතන්නේ මේ මූණ බොහොම අවලස්සන වෙලා කියලා. ඒක ගැන ගොඩාක් හිතන ඒ වගේ අවස්ථාවලදීත් අපිට ඇත්තටම කුරුලෑ නිසා ඇතිවන මානසික ගැටලු සහ මානසික ගැටලු නිසා කුරුලෑ වලින් පෙන්눔 කරන ඒ කියන්නේ කුරුලෑව ගැන හිතන ඒ වගේ අවස්ථාවලදීත් තියෙනවා. ඉතින් අපි ඒවටත් નિયમિત ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. නැත්නම් ඒක මානසික ගැටලුව වුණත් දුරදිග යන්න පුළුවන් අපි අර ඒ ආකාරයෙන් ඒක මැනේජ් කරේ නැත්තම්. සමහර අය හිතනවා මේ ආහාර වර්ග සහ විශේෂයෙන් භාවිත කරන විවිධ අපේ විහරණ රටාවන් මේ කුරුලෑ ඇතිවීමට හේතු වෙනවා, වැඩි වෙන්න හේතු වෙනවා කියලා ඒකේ සත්‍යතාවයක් තියෙනවා. ඇත්තටම ඒ කියන තරම්ම ආහාර රටාවෙන් ලොකු බලපෑමක් විද්‍යාත්මකව ඔප්පු කළ නැහැ. හැබැයි මේ වැඩිපුර ගොඩාක් කිරි ආහාර, ඒ කියන්නේ අපේ ආහාර රටාවට නෙමෙයි ඇත්තටම බටහිර ආකාරයට ගොඩක්ම කිරි ආහාරයට ගන්න අයට ගොඩාක්ම සීනි පැණි රස වැඩිපුර ගන්න අයට කුරුලෑ වැඩි වෙන්න පුළුවන් කියන එක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඊට අමතරව විවිධ ආසාත්මිකතාවය නිසා කුරුලෑ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අනිත් එක තමයි අපේ ආහාර රටාව නිසා අපේ ස්ථූලතාවය, ස්ථූලභාවය, ඇඟ මහත් වීම, ඒ වගේ වයින් තුලින් වෙන හෝමෝන වෙනස් වීම තුලින් ගැහැණු ළමයින්ගේ කියන්නේ ගොඩක් අර මේ ආර්තව චක්‍රය වෙනස් වීම වෙලා ඒ වගේ කුරුලෑ වැඩි වෙන අවස්ථාවන් අපි ගොඩාක්ම දක්නට ලැබෙනවා. ඒ කුරුලෑ ඇඟ සිහින් කර ගැනීමෙන් ඇඟ කියන්නේ ස්ථූලභාවයෙන් මිදීම තුලින් ආර්තව චක්‍රයත් නැවත හරි ගස්සගෙන කුරුලෑ තත්වෙනුත් මිදෙන්න ඔබට අවස්ථාව තියෙනවා ඇත්තටම. දැන් දැනට මේ තත්ත්වයෙන් ඔබ මිදලා ඉන්නවා නම් ඔබ සතුටු වෙන්නට ඕනේ. නමුත් මම හිතන්නේ ඔබතුමියට අත්දැකීම් තිබෙනවා අවදානම් කණ්ඩායම් කවුද කියලා. ඔබතුමිය කලින් කිව්ව සමහර විට ජානමය බලපෑම් මෙතන තියෙන්න පුළුවන් කියලා. දැන් ස්ථූලතාවය ගැන කිව්වා. ඊට අමතරව අවදානමේ සිටින කණ්ඩායම අපි කොහොමද හඳුනගන්නේ? ඔව් ඇත්තටම විවිධ ආකාරයේ ශරීරගත හෝමෝන ආශ්‍රිත ගැටලු නිසා වෙන්න පුළුවන්. ඇත්තටම ඊට අධික ලෙස කුරුලෑ තියෙනවා නම් ඒකෙදි අපි වඩාත්ම බලන්න ඕන මොන හරි හෝමෝන ශ්‍රාවී ග්‍රන්ථිවල දෙඩි ආශ්‍රිත තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ එකට ඉතින් කුරුලෑ විතරක් නෙමෙයි අනිකුත් ලක්ෂණත් පෙන්눔 කරනවා. ඒත් එක්කම සමහර අපි භාවිතා කරන ඖෂධ වර්ග විශේෂයෙන් ස්ටීරොයිඩ් ආකාරයේ ඖෂධ වර්ග භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා අපේ එක එක රෝගී තත්ත්වයන් වලට. එතකොට ඒව භාවිතා කිරීමේදී කුරුලෑ ඇති වෙලා එනවා. ඇත්තටම දැන් මේ දවස්වලත් ටිකක් අපි වැඩිපුර කුරුලෑ ඇති වෙලා දකිනවා. කොවිඩ් ආශ්‍රිතවත් සමහර වෙලාවල් වලට අපිට භාවිතා කරන්න වෙන ස්ටීරොයිඩ් ආකාරයේ බෙහෙත්. ඒවට රියැක්ෂන් එකක් විදියට සමහර වෙලාවට ටිකක් වැඩිපුර කුරුලෑ ඇති වෙලා එන වෙලාවල් තියෙනවා. ඉතින් අපි ඒවට ප්‍රතිකාර කරලා මේ සුව වෙන්න පුළුවන්. ඒක වියලි සමකට වඩා තෙල් සහිත සම අවදානම් වැඩිද? තෙල් සහිත සමක තමයි ඇත්තටම තෙල් ශ්‍රාවී ග්‍රන්ථි ආශ්‍රිත වනේ තෙල් වැඩිපුර ශ්‍රාවී වෙන කෙනෙක්ගේ තෙල් ශ්‍රාවී ග්‍රන්ථි වැඩිපුර තියෙන අයගේ හෝ තෙල් ශ්‍රාවී ග්‍රන්ථියේ විශාලත්වය වැඩි ඒ වගේ අයට ටිකක් කුරුලෑ වැඩිපුර ඇති වෙන ගතිය තියෙනවා. ඇත්තටම අපි කුරුලෑ වලට කරන බෙහෙත් වලදී කරන්නේ ඒ තෙල් ශ්‍රාවය අඩු කිරීම, තෙල් ග්‍රන්ථියේ ප්‍රමාණය අඩු කිරීම, ඒ වගේ දේවල් තමයි අපි ඇත්තටම ප්‍රතිකාර වශයෙන් උත් කරන්නේ මේ ඖෂධ වලින් දෙන. ඉතින් ඇත්තටම අපි කියන්නේ කුරුලෑ වගේම දැන් ඊට අනිත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනිත් චර්ම ප්‍රදාහයන් තත්ත්වයන් ගැන කතා කරොත් සොරායිසිස් පොතු කබර. පොතු කබර කියන්නේ ඇත්තටම
මේ සමෙහි පොතු ගැලවී යන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මේක හිසෙහි වෙන්න පුළුවන්, ඇඟේ අනිත් ශරීරයේ අනිත් ස්ථානවල වෙන්න පුළුවන්. හිසේ ඇත්තටම අපි ඉස්සොරි වලින් මේක වෙන් කර හඳුනා ගන්න විශේෂිතම දේ තමයි මේක ඇත්තට පොත්තක් වගේ ගැලවෙන්නේ. ඉස්සොරි වල සාමාන්‍යයෙන් කුඩු ආකාරයෙන් ගැලවෙන්නේ. ඒත් එක්ක මේක නිකන් කන පිටිපසට මේ කෙස් වල මාජින් එකෙන් හෙයා ලයින් එකෙන් පල්ලෙහාට එනවා. ඒතර එළියට නිකන් පැල්ලමක් වගේ ගැලවී යන ආකාරය පෙන්눔 කරනවා. ඒත් එක්කම ශරීරයේ ඕනම ස්ථානයක මේක එන්න පුළුවන්. මේ රූප සටහනේ ලැබෙන පරිදි විශේෂයෙන්ම වැලමිට, දණහිස, ඒ වගේ අර එක්ස්ටෙන්සර්ස් කියලා කියන්නේ අපි නැවෙන එළියට නැවෙන පැත්තට ඒ වගේ ස්ථානවල අතෙහි අල්ල ප්‍රදේශෙ නෙමෙයි අනිත් පැත්තේ වැඩිපුර එනවා. ඒ වගේ මේ රතු පැල්ලමක් එක්ක උඩ නිකන් සිල්වරි ස්කේල් කියලා කියන්නේ නිකන් සිල්වර් පාට ගැලවිලා යන කුඩක් වගේ පොතු ගැලවීමක් තමයි අපි දක්නට ලැබෙන්නේ. අලුහන් තත්වයකට වැඩිය මේකේ පොතු ගැලවෙන ප්‍රමාණය වැඩි. මේක ඇත්තටම අතට අහු වෙනවා. ඇත්තටම අතට අහු වෙන්නේ නැති විදියට එන්න පුළුවන් හැමෙහි නැවෙන ස්ථානවල. විශේෂයෙන් ඉකිලි ප්‍රදේශයේ, තට්ටන් වල දෙක අතරේ ප්‍රදේශයේ, ඉකිලි කිහිලි, පියයුරු යට මේ වගේ ස්ථානවල ආවම ටිකක් ඇත්තටම මේක සොරයිසිස්ද මේක පොතු කබරද කියලා අඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නකුත් එනවා. මොකද ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් ඒ කියන්නේ දිලීර ආසාදනත් මේ වගේ ස්ථානවල ටිකක් බහුලව මේ ආකාරයටම එනවා. ටිකක් ඉතින් වැඩිපුර විශේෂයෙන් පරීක්ෂා කළා තමයි අපි සාමාන්‍යයෙන් මේක හඳුනාගන්නේ. ඒත් එක්ක මේක ශරීරයේ පුරාම විහිදිච්ච ස්වභාවයක් දක්නට ලැබෙන්න පුළුවන්. මේ රූප සටහනේ විදිහට මුළු ඇඟේම පොතු ගැලවී යන ආකාරයක් එහෙම සමහර වෙලාවල් වලට දක්නට ලැබෙනවා. මේක සුළු මේ පිරිසකට තමයි මේ වගේ අවස්ථාවට යන්නේ. මේක බෝ වෙන රෝගයක්? මේක බෝ වෙන රෝගයක් නෙමෙයි. මේක ඇත්තටම චර්ම ප්‍රදාහයක්. චර්ම ප්‍රදාහයන් කියන ඒවා බෝ වෙන්නේ නැහැ. ඒකේ ඇත්තටම කිසිම විස බීජයක්, බැක්ටීරියාවක් එහෙම සම්බන්ධයක් නැහැ. මේක ඇඟ ඇතුලෙන් එන ජානවල සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි විරාමයක් ගන්න ඕනේ. වෙලාව බලන්න. ඊට පස්සේ ඉක්මනට හම්බ වෙලා මේ තත්ත්වය ගැන තවදුරටත් කතා කරමු. අද ඔබේ වෛද්‍යවරිය සමග අපි කතා කරන්නේ චර්ම ප්‍රදාහ තත්ත්වයන් පිළිබඳව. මේ එක තත්ත්වයක් ගැන අපි දීර්ඝව කතා කළා. තවත් විශේෂ තත්ත්වයක් එතුමිය නිරන්තරයෙන් දකින මේ පොතු කබර තත්ත්වය පිළිබඳව තමයි ඔබතුමිය පැහැදිලි කරමින් සිටියේ. ඇතරම මේ පොතු කබර තත්ත්වය දැන් කුරුලෑ වගේම ටිකක් චර්ම රෝග සායනයක වැඩි ප්‍රතිශතයක් දෙනෙක් සහභාගී වෙන රෝගීන්ගෙන් අතරින් අපි දක්නට ලැබෙන මේ රෝගී තත්ත්වයක් තමයි මේක. මම කිව්වා වගේ දැන් මුළු ඇඟ පුරාම පැතිරිච්ච සොරයිසිස් තත්ත්වයක් මේ පොතු කබර තත්ත්වය තියෙන්න පුළුවන්. ඒත් එක්කම සමෙහි සැරව බිබිලි ඇති වෙලා. මේක විශේෂිත සොරයිසිස් තත්ත්වයක් ඇත්තටම. මේක සමහර වෙලාවට සොරයිසිස් තියන අයට එක් අවස්ථාවකදී මේ වගේ සැරව බිබිලි ආකාරයෙන් සොරයිසිස් වැඩි වෙන ආකාරයක් දක්නට ලැබෙන්න පුළුවන්. ඒත් එක්කම සොරයිසිස් වල විශේෂිතම දෙයක් තියෙනවා වෙනත් දැන් සමට අමතරව වෙනත් දැන් නියපොතු වල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම නියපොතු වල සුළු වශයෙන් තියෙනකොට නියපොතු වල නිකන් පිටින් කියලා කියන්නේ අපි හිල් ආකාරයට අර හෑන්ඩ් ලෙන්ස් එකකින් බැලුවොත් අපිට දක්නට ලැබෙනවා නියපොතු වල වෙනස්කම්. ඒක පටන් ගන්නම ඊට පස්සේ නියපොත්ත සාමාන්‍යයෙන් අර නියපොත්තේ නේල් බෙඩ් එකට යටට හැමට සවිවී තියෙන එකෙන් ගැලවිලා යනවා, ඉස්සෙනවා ඊට පස්සේ. ඊට පස්සේ මුළු නියපොතුම විනාශ වෙලා යන නේල් ඩිස්ට්‍රොෆි කියන තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. ඉතින් මේක අතේ කකුලේ නියපොතු ඔක්කොගෙම වෙන්න පුළුවන්. ඒත් එක්කම හන්දි වලට බලපෑමක් ඇති කරනවා. ඒ සොරයිටික් ආතරයිටිස් කියලා කියන්නේ ඒක අතේ ඇඟිලි වල එන ආතරයිටිස් විශේෂයෙන් වැඩිපුර දක්නට ලැබෙනවා අපිට. ඒ කියන්නේ නියපොතු වල වෙනස්කමුත් එක්ක හන්දි වල වෙනස්කම. ඒත් එක්කම මේ කොන්ද ඒ වගේ බෙල්ල අනිත් ලොකු හන්දි වලත් මේ සොරයිටික් ආතරයිටිස් තත්ත්වය තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි මේවට බෙහෙත් කරනකොට විවිධාකාරයේ ඖෂධ ලබා දෙනකොට කොයි විදියටද මේක මේ කියන්නේ හැමට විතරක්ද ඇවිත් තියෙන්නේ, නියපොතු වලට බලපාලා තියෙනවද, ඇඟේ අනිත් කියන්නේ හන්දි වලට බලපාලා තියෙනවද කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් ඔබතුමිය අපිට කුරුලෑ ගැන කියද්දී කිව්වා මේට ජනමේ තත්ත්ව බලපාන්න පුළුවන්, ඒ වගේම ශරීර අභ්‍යන්තරයේ හෝමෝන් ක්‍රියාකාරීත්වය
පුදුකබර ඇති වෙන්නේ. ඇතරම් පොතු කබරවලට එහෙම විශේෂයෙන්ම හේතුවක් හොයාගෙන නැහැ. හැබැයි ඒකටත් ජානමය බලපෑමක් තියෙනවා. විශේෂයෙන් තරුණ පොඩි කාලයේදීම හෝ තරුණ අවදියේදී ඇතිවෙනකොට මේ වගේ ජානමය තත්ත්වයක් තාත්තට සීයට එහෙම තිබිච්ච කෙනෙක්ට එහෙම එන්න පුළුවන්. ඒත් එක්කම විවිධාකාරයේ ඖෂධ වර්ග වලට සමහර වෙලාවට මේ සොරයිසිස් තත්ත්වය වැඩි වෙනවක් වගේ දක්නට ලැබෙනවා. ප්‍රථම අවස්ථාවටම සොරයිසිස් එන්න පුළුවන් සමහර ඖෂධ වර්ග භාවිතා කරනකොට. විශේෂයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා හන්දි අමාරු වලට දෙන බෙහෙත් වර්ග වලට සොරයිසිස් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට සොරයිසිස් එක්ක සොරයිටික් ආතරයිටිස් උත් වෙනකොට සමහර කෙනෙක්ට සමහරලාට එන්නේ ආතරයිටිස් ඒ කියන්නේ හන්දි අමාරුව තමයි ඉස්සෙල්ලා එන්නේ. එතකොට මේ හන්දි අමාරුවට කැක්කුමට වේදනානාශක බෙහෙත් වලට සමහර වෙලාවල් වලට සොරයිසිස් රෑෂ් එක හැමේ රෑෂ් එක වැඩි වෙන්න අවස්ථාවල් තියෙනවා. එතකොට ප්‍රතිකාර ක්‍රම තමයි ඔබද මේ අපිට පැහැදිලි කරන්නේ. ඔව්. දැන් ඇත්තටම ප්‍රතිකාර කරනකොට මේ හැමෙහි පැල්ලම් පමණක් තියන අයට අපි ඇත්තටම ආලේපන ප්‍රතිකාර. මේ ආලේපන ප්‍රතිකාරකම ඉතාමත්ම වැදගත්. අපි ශරීරගත කරන ටැබ්ලට්ස්, ඉන්ජෙක්ෂන් ෆෝම්ස් ඒව දුන්නත් ආලේපන ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අර විශේෂිත ප්‍රතිකාරවල ඒව දිගු කාලිනව භාවිතා කිරීම එහෙම අඩු කර ගන්න පුළුවන් ආලේපන ප්‍රතිකාර. ආලේපන ප්‍රතිකාර තෝරා ගැනීමේදී අපි දැන් එක එක ස්ථානයට එක එක ආකාරයේ ප්‍රතිකාර ක්‍රම තමයි තියෙන්නේ. දැන් හිසෙහි ගල්වන ආලේපන වෙනම තියෙනවා. ඇඟෙහි අත්පාවල ගොරෝසු පැල්ලම් වලට ගල්වන ආලේපන වෙනම තියෙනවා. මුහුණේ නැමෙන තැන් ආශ්‍රිතව ඇතිවන සොරයිසිස් පැල්ලම් වලට ගල්වන ආලේපන වෙනම තියෙනවා. එතකොට මේ විවිධ ස්ථානවල වලට විවිධ ඒ කියන්නේ ආකාරයෙන් ගැල්වීම් කරන්න වෙනවා. ඒව පිළිබඳ ඇත්තටම වෛද්‍යවරයාගෙන් පැහැදිලිව අහගන්න ඕන. ඒ ආකාරයෙන්ම භාවිතා කිරීම තුලින් ඔබට මේ රෝගයෙන් ගැලවෙන්න පුළුවන්. ඇත්තටම රෝගයෙන් හැමතිස්සෙම මේ පැල්ලම් සහිතව ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ පැල්ලම් සමහර කෙනෙක්ගේ ඒ හරියට ප්‍රතිකාර කිරීම තුලින් ඊට ඉක්මනින් අඩු වෙලා යන අවස්ථාවල් තියෙනවා. නිට්ටාවටම සනීප කරන්න පුළුවන්ද? ඇත්තටම සොරයිසිස් කියන්නේ එහෙම නිට්ටාවටම සනීප කරනවා කියලා කියන්න බෑ. මේක ක්‍රොනික් ඉන්ෆ්ලමේටරි ඩිසීස් කියලා අපි කියන්නේ. ඒක හැබැයි ගොඩක් දෙනෙක්ගේ ප්‍රතිකාර වලින් පස්සේ ඒක නැතුව අවුරුදු 5ක් 10ක් සමහර විට ඊටත් වැඩි කාලයක් නැතිවම තියෙන්නත් පුළුවන්. හැබැයි සමහර කෙනෙක්ට අඩු වෙනවා. හැබැයි හොඳටම නැති වෙන්නේ හැමදාම මේ මොන හරි ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න වෙනවා. ඒම කොටසකුත් ඉන්නවා. තවත් බොහෝම අඩු කොටසකට හැමදාම බෙහෙත් ගන්න තත්ත්වයට ඒ කියන්නේ ටිකක් වැඩිපුර සොරයිසිස් තියෙන තත්ත්වය තියෙන අය ඉන්නවා. ඒ කියන්නේ හැම කෙනාටම මේක හොඳ වෙන්නේ නැහැ එහෙම කියලා එහෙම හිතන්න හොඳ නැහැ. ඇත්තටම දැන් විශේෂිත ප්‍රතිකාර වර්ග තියෙනවා. ඊටාම වැඩි විදියට තියෙන සොරයිසිස් ප්‍රතිකාර සොරයිසිස් තත්ත්වයට උනත් විශේෂිතව කියන්නේ විශේෂයෙන් මේ ඉන්ජෙක්ෂන් ෆෝම්ස් අලුත් ටිකක් මිල වැඩි බෙහෙත් වර්ග දැන් අපේ මේ රජයේ රෝහල් වලත් ටික ටික අපි පුළුවන් විදියට හම්බ වෙන විදියට අපි පාවිච්චි කරනවා. ඒ වගේ මේ විශේෂිත ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා. ඒත් එක්කම අපි මේ සොරයිසිස් අයට දෙන විශේෂිතම ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා මේ ෆොටෝതെරපි. ලයිට් ට්‍රීට්මන්ට් කියලා කියන්නේ මේ මැෂින් එක ඇතුළට අතරම මේක ටිකක් ශරීරයේ වැඩිපුර පැතිරිලා තියෙන අයට භාවිතා කරන නිකන් කුටියක් වගේ එකක්. ඒක ඇතුලේ UVB හරි UVA හරි ඒ කියන පාරජම්බුල කිරණ වර්ග දෙකෙනුත්ම අපි මේකට ප්‍රතිකාර කරනවා. විශේෂයෙන්ම UVB ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන මේක ඇත්තටම ගර්භණී අවස්ථාවේදී වුණත් කිරි දෙන මවකට වුණත් අපිට මේ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. මොකද සමහර ඖෂධ වර්ග මේ දැන් ශරීරගත කරන ඖෂධ වර්ග අපිට ගර්භණී හෝ වෙනත් තත්ත්වයන් යටතේ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අය ඒ කියන්නේ ගර්භණී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටවත් ලබා දෙන්න බැරි ඖෂධ වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් වලදී සහ සාමාන්‍ය දරුවෙකුට උනත් මේක ඇතුලේ හිටගෙන ඉන්න පුළුවන් කෙනෙක්ට අපිට සොරයිසිස් තත්ත්වයට මේ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඇත්තට මේක සොරයිසිස් වලට විතරක් නෙමෙයි. අපි ගොඩාක් කියන්නේ පුතු කබර විතරක් නෙමෙයි සුදු කබර සමහර වැඩිපුර තියෙන රක්තය වර්ග තව විශේෂිත හැමෙහි අර ඇතිවන පිළිකා වර්ග තියෙනවා. ඒ ලිම්ෆෝමා කියලා ඒ වගේ තත්ත්වවලට අපි ගොඩාක් දේවල් වලට මේ පාරජම්බුල කිරණාශ්‍රිතව මේ කරන ෆොටෝതെරපි එක භාවිතා කරනවා. ඉතින් ඒකෙන් ගොඩාක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
ඉතින් ඇත්තටම ඒක ලබාගෙන ප්‍රතිඵල ලැබෙන රෝගියා හරි කැමතියි මේ ප්‍රතිකාර ක්‍රමය හැම තිස්සෙම දැන් චුට්ටක් වැඩි වෙනකොටම අපිට ඇවිල්ලා කියන්නේ ෆොටෝതെරපි ෆොටෝതെරපි ආයිත් ලයිට් අල්ලන්න බැරිද කියන එක ඒ කියන්නේ ඒකෙන් අර ලැබෙන ප්‍රතිඵලය ගැන ගොඩක් දෙනෙක් හරිම මේ සෑහීමකට පත් වෙනවා හරි සතුටුයි ඒකෙන් අර නැති වෙලා යනකොට අර හැමදාම ක්‍රීම් ගන්න ඒ වගේ ඒවා ගොඩක් අඩු වෙනවා මේ ප්‍රතිකාර ක්‍රමයට ගියාම මම හිතන්නේ ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය තියෙනවා ඇත්තටම රජයේ රෝහල් වලත් තියෙනවා පෞද්ගලික රෝහල් කීප එකක් තියෙනවා දැන් ටිකක් මේක ප්‍රචලිත වෙනවා ඇත්තටම මීට අවුරුදු 10කට විතර කලින් නම් තිබුණේ කොළඹ විතරයි කොළඹ රජයේ මේ මහ රෝහලේ විතරයි දැන් නම් ඇත්තටම ගොඩක් රෝහල් වල චර්ම රෝග සායනයත් එක්ක සම්බන්ධ වෙලා මේ පාරජම්බුල කිරණ ආධාරයෙන් මේ කරන ෆොටෝതെරපි ප්‍රතිකාර ක්‍රමය තියෙනවා. මම හිතන්නේ ඔබතුමී තාම වැදගත් කාරණා දෙකක් පැහැදිලි කළා. එකක් කුරුලෑ තත්ත්වය සහ අපි මේ කිව්ව පොදු කපුර රෝගී තත්ත්වය. දැන් 100%ක් පැරණි තත්ත්වයට පත් වෙන්නට බැරි වුණත් අපිට සමාජයට මුහුණ දීලා වැඩ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයට මේ රෝගීන්ව අරගෙන එන්න වෛද්‍යවරුන්ට හැකියාව තිබෙනවා. මෙතන ඔවුන්ගේ අර මානසික ස්වභාවය තමයි ඊටාම වැදගත්. මේ වගේ රෝගී තත්ත්වයක් කියන කෙනෙක් සමාජගත වෙන්නට අකමැති. උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. මම හිතන්නේ එතනින් ඕන්ව ගලවා ගැනීම තමයි ලොකුම පින්කම මං හිතන හැටියට. ඔව් ඇත්තටම අනිත් ප්‍රශ්නේ තමයි සොරයිසිස් කියන එක ඇත්තටම ස්ට්‍රෙස් එක මානසික පීඩනයත් එක්ක වැඩි වෙනවා. ඉතින් ඒකත් එක මේ විදියක් තමයි සොරයිසිස් අඩු කරගන්න අපි මානසික සහනයත් ලබා ගන්න ඕන ස්ට්‍රෙස් වෙන්න හොඳ නෑ රසාවල් රැකිය අවස්ථාවලදී නිදි වරන්න ඒ වගේ දේවල් වලින් පුළුවන් තරම් අයින් වෙන්න ඕන ඒත් එක්කම අපි විශේෂයෙන්ම කියන්න ඕන දැන් සොරයිසිස් උත් එක්ක එන ආතරයිටිස් තත්ත්වයට එහෙම සිගරට් මේ දුම්පානයෙන් වැඩි වෙනවා සහ දුම්පානය නිසා ඒ සඳහා කරන ප්‍රතිකාර ක්‍රම වලින් ලැබෙන අර මේ ප්‍රතිඵල ලැබෙනවත් අඩු වෙනවා. ඒත් එක්කම මද්යසාර පානය කියන්නේ ඇල්කොහොල් ගන්න කෙනුත් ඒ සොරයිසිස් තියෙන අයට අපිට ඒ සඳහා දෙන ප්‍රතිකාර දෙන්න බැරි වෙලා යනවා ඇල්කොහොල් ගන්න අයට. ඉතින් අපි සොරයිසිස් ලෙඩෙක්ව අපි සාමාන්‍යයෙන් හොයාගත්තම ඒ කෙනාට ඉස්සෙල්ලම කියන්නේ දුම්පානයයි මද්යසාර පානයයි ඒක නවත්තන්න ඕනේ. මොකද නැත්තම් ඉදිරියේදී අපිට මේ මැනේජ්මන්ට් එක ඒ රෝගියාට අවශ්‍ය විදියට බෙහෙත් කර ගැනීම සහ බෙහෙත් වලින් ලැබෙන ප්‍රතිඵල ලබා ගැනීම ගොඩක්ම අඩු වෙනවා. සාමාන්‍යයෙන් රෝගී තත්ත්වයන් ප්‍රදර්ශනය කරන්න අපි හරි අකමැති. අපි පුළුවන් තරම් රෝගය වහන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් රෝගය වහන්න අපි කොයිතරම් සමාජයෙන් උත්සාහ කරත් වෛද්‍යවරයා ඉදිරියේ එය නොකළ යුතුයි කියන එක තමයි අපේ නිර්දේශය. අවසාන විනාඩි කිහිපය අපි ඉන්නේ පොදුවේ ඔබතුමියගේ අවවාදය සහ නිර්දේශයන් අපේ ප්‍රේක්ෂකයන්ට කියමු. මේ වගේ තත්ත්වයක් ඔබට තිබෙනවා නම්. ඔව් ඇත්තටම දැන් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේවට ප්‍රතිකාර නැහැ කියලා. ඉතින් නිකන් මොන හරි ක්‍රීම් වර්ග වෙළඳ පොලේ තියෙනවා ගාලා එහෙම නැත්නම් ඇඳුමෙන් වහගෙන එහෙම ඉන්නවා. ඇත්තටම එහෙම වෙන්න ඕනේ නැහැ. මේ දැන් අද දියුණු තාක්ෂණයත් එක්ක වෛද්‍ය විද්‍යාවේ දියුණු තාක්ෂණයත් එක්ක ගොඩාක් මේ ප්‍රතිකාර ක්‍රම එක් අවස්ථාවට අනුව ඒ තමන්ට තියෙන ඒ කියන්නේ පොඩ්ඩක් තියෙනවා නම් ඒ විදියට ප්‍රතිකාර මොනවද කරන්නේ වැඩිපුර පැතිරිලා තියෙනවා නම් කරන්න ඕන ප්‍රතිකාර ඒ වගේ ප්‍රතිකාර ගොඩාක් ප්‍රචලිත වෙච්ච ලෝකයේ පුරාම පාවිච්චි කරන ප්‍රතිකාර ක්‍රම අපේ ලංකාවෙත් අපි පාවිච්චි කරනවා ධර්ම විශේෂයෙන් චර්ම රෝග සායන වලට සම්බන්ධ වෙලා ඒ අදාළ ප්‍රතිකාර ලබා ගන්න කියලා තමයි මම අවවාද කරන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තත්ත්වය අපිට සතුටු වෙන්නට පුළුවන් ඉහළ තත්ත්වයක ප්‍රතිකාර අද තියෙනවා. ඔව් ඇත්තටම මේ අපි මේ කියන්නේ ටිකක් මිල අධික බෙහෙත් උනත් හැමෝටම එහෙම අමාරුයි එහෙම දෙන්න. ඒ වුණාට ඒ අවශ්‍ය පුද්ගලයාට අපි පුළුවන් විදියට ගෙන්නලා ඒ වගේ දෙන්න පුළුවන් අවස්ථාවක් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙනවා. ඉතින් ඒ වගේ ඒ ප්‍රතිකාර වලින් විශේෂයෙන් මේ පාරජම්බුල කිරණ ආශ්‍රිතව කරන ප්‍රතිකාර ක්‍රමය කොළඹ විතරක් නෙමෙයි ඇත්තටම වෙන පිට පළාත්වලත් මේ රෝහල් වල චර්ම රෝග සායනයේ තැන් වල තියෙනවා. ඒ කියන්නේ ලංකාව පුරාම දැන් විහිදිලා වගේ තියෙනවා. ඒ කියන්නේ ටික දුරක් ගිහිල්ලා Tamanට ඒක කරගන්න පුළුවන් විදියට දැන් මේ ලයිට් ට්‍රීට්මන්ට් මැෂින් එක ටිකක් ලංකාව පුරාම පැතිරිලා තියෙනවා. දැන් ඒක කරන්න පුළුවන් ගොඩක් දෙනෙක්ට. ඔබතුමීට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. හේතුව මේ
රෝගීන් සහ ඔබතුමී ප්‍රතිකාර ගැන තමයි නිතරම කතා කළේ. මේවා හොද කරන්න පුළුවන්. නිට්ටාවටම නැති උනත් ඔබට සමාජගත වෙන්න පුළුවන් තත්ත්වයට අරගෙන යන්න අපට පුළුවන්කම තියෙනවා. ඔබට මේ රෝගය තිබුණොත් ඔබට පුළුවන් වෛද්‍යවරයා හමුවන්න. ඔබ රෝගියෙකු නොවේ නම් මෙවන් රෝගයක් තියෙන කෙනෙකු දිහාත් බලන්න ඕන කෝණය මොකද්ද කියලා ඔබතුමිය අද පැහැදිලි කරා. වුණත් මේ සමාජයේ කොටස් සමාජයේ පුරවැසියන්. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ රටේ සමාජයේ මිනිස්සු හැමෝම සතුටින් තමන්ගේ ජීවිතය ගත කරනවා බලන්න. ඒ වෙනුවෙන් පෙනී සිටින චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනක ගලහිටිය මහත්මිය බොහෝම ස්තුතියි. මේ රෝග වලින් පීඩා විඳින මිනිස්සු වෙනුවෙන් අද දවසේ පෙනී සිටියාට මේ දැනුවත් කිරීමටත් අපේ ස්තුතිය. එමුනම් තවත් දවසක ඉක්මනින් හමු වෙමු. ඔබට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.